ගෞරවනීය කෘත්‍ය අධිකාරී හාමුදුරන් වහන්සේ, ගෞරවනීය පරිණාධිපති හාමුදුරන් වහන්සේ, ගෞරවනීය පරිණාචාර්ය හාමුදුරන් වහන්සේ, අප හිතාදර පරිණාචාර්ය සොහොයුරනි, පළමුවෙන්ම අද මේ සජීවී සාකච්ඡාව ආමන්ත්‍රණය ආරම්භ කරනකොටම අපි සුබ පතන්න ඕනකම තියෙනවා. පිරිවෙන් ගුරුවරයා අතිශය පීඩාකාරීව හිටපු නිවාඩු ප්‍රශ්නය ඊයේ දවස තුල අපට සාමූහික අරගලයක ප්‍රතිඵලයක් හැටියට ජයග්‍රහණය කරන්න ලැබුණා. මෑතකාලීනව 2006 පමණ කාල පරිච්ඡේදයේ තමයි අපි පිරිවෙන් ගුරුවරු පාරට බැහැලා පාගමනක් සහිත උද්ඝෝෂණයක් සිදු කරන්න උනේ. ඒත් මේ පරිණාචාර්ය සේවයේ හිඟවැටුප් ලබා දෙන්න, පරිණාචාර්ය සේවය ගුරු සේවයට සමානතරව අන්තර්ග්‍රහණය කරන්න කියන බලපෑම එදා හිටපු ආණ්ඩුවට සිද්ධ කරන්න. ඉන් මෙපිට පිරිවෙන් ගුරුවරයා පාරට බැහැලා උද්ඝෝෂණයක් කරන්න ඉදිරිපත් උනේ නැහැ. අපි ඉදිරිපත් කළෙත් නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ ගත්තා. ඒවා සාකච්ඡා මාර්ගයෙන්, ඒ වගේම සම්මුතිකාමීව, ඒ වගේම ලිඛිතව ආදී ක්‍රමවේදයන්ට විසඳුම් හොයාගන්න. නමුත් එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ඵල රහිත වූ මොහොතේදී අපට සිද්ධ වුණා දහස් ගණනින් ගුරුවරයා පාරට ගෙනවිත් අපේ මේ ඉල්ලීම් දිනා ගන්න. එහිදී අහිමි කළ නිවාඩුව ඊයේ දවස තුල දහස් ගණනින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපසට රැස් වෙලා පැය ගණනාවක්, පැය 3කට ආසන්න කාලයක් මහා මග ගිනි කාස්ට කව්වේ, බඩගින්නේ, අධික පීඩාවන් යටතේ එහෙත් සටන්කාමීව අරගල කළා ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණයට දායක වෙච්ච සියලුම දෙනාට අපේ කෘත්‍ය අධිකාරී හාමුදුරන් වහන්සේලා, පරිණාධිපති හාමුදුරන් වහන්සේලා, පරිණාචාර්ය හාමුදුරන් වහන්සේලා සහ පරිණාචාර්යවරු සෑම දිනාටම අපි සංගමේ ස්තුතිය පළ කරන්න මුලින්ම කැමතියි. ඒ වගේම සියලුම දෙනාට එහිදී කායිකව ඒ අරගලයේ සඳහා සම්මාදන් වෙච්ච, දායක වෙච්ච ඒ වෙහෙසකර අත්දැකීමේ දුෂ්කර අත්දැකීම, ඒ සටන්ගාමී අත්දැකීම, ඒ අරගල පිළිබඳ අත්දැකීම ලබා ගන්න සජීවීව ආපු හැමෝටම අපි නැවත සැරයක් ප්‍රණාමය පුද කරනවා. සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට අපි කියනවා විශේෂයෙන් ඒ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට නොයෙක් හේතු තියෙන පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ අරගලයට අකමැති නිසා නෙමෙයි. ඒ වගේම ජයග්‍රහණයට අකමැති නිසා නෙමෙයි. ඒ වගේම සටන් කරන්න තියෙන අකමැති නිසා නෙමෙයි. විවිධ හේතු තියෙන පුළුවන්. නිසා ඊයේ බැරි වෙච්ච සටනට ඒගොල්ලෝ හෙට එකතු වේවි. නිසා හෙට බැරි වෙන අය අනිත් එකතු වේවි. ඒ නිසා ඒ සියලුම දෙනා ඒක රාශී කරගෙන සටන් කරන්න දායක වෙච්ච අය තම අත්දැකීම් සමගින් ඊට සම්බන්ධ නොවිච්ච අයත් සම්බන්ධ කරගෙන ඉදිරි සටන් වලට අරගල වලට දායක වෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මම දැක්කා කීප දෙනෙක් ටිකක් වචන හුමාරු කරගන්නවා. එහෙම අවශ්‍ය වන්නේ නැහැ අපිට. එහෙම තමයි. අපි අද දකින්න දේ සමහරව දකින්නේ තව ටිකක් කල් ගිහිල්ලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා කෙසේ වුණත් සාමූහික අරගලයක්, කාගෙත් අරගලයක්, කාගෙත් ඌමනාව, කාගෙත් සටන. ඒ නිසා එය ජයග්‍රහණය කරන්න සම්බන්ධ වෙච්ච හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කියන්න ඕනකම තිබෙනවා. බොහොම සතුටින් දැනෙන්න දෙන ඕනකම තිබෙනවා. අපි 21 වෙනිදා අරගලයක් සඳහා සූදානම් වුණා. අපි අරගල කළ ලබාගත් වැටුප් වැඩිවීම අපිට අහිමි කළා ජනවාරි මාසේ. එතන සිටන් අපි ඒ දිනා ගැනීම සඳහා විශාල ලෙස මහන්සි ගත්තා. ලිපි හුමාරු කරපු ඒවායි කෙලවරක් නැහැ. දුරකථන ඇමතුම්, සාකච්ඡා. ඉතින් ඒ නිසා අවසානයේ අපි 21 වෙනිදා ඒ සම්බන්ධව පුළුල් අරගලයකට සමස්ත පිරිවෙන් පද්ධතිය ලෙඩ නිවාඩු වාර්තා කළා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හැටියට. ඊයේ අපි පුජ්‍යලිකව ලෙඩ නිවාඩු වාර්තා කළා ආවේ. නමුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හැටියට ලෙඩ නිවාඩු වාර්තා කළා මුළු පිරිවෙන් පද්ධතියම අරගලයකට සම්බන්ධ කරන්න තමයි අපි සියලු කටයුතු සූදානම් කරමින් හිටියේ. පසුගිය 4 වෙනිදා සිටන් පළාත් මට්ටමින් Zoom meeting Zoom හමු අරගෙන ගුරුවරු දැනුවත් කරමින් අවසානයේ අපි කාගෙත් සාමූහික ප්‍රාර්ථනා සහ බල කිරීම ඊයේත් අපේ ප්‍රධාන තේමාව තමයි නිවාඩුව දිනා ගැනීම. හැබැයි අපි කියලා ආවේ ඉතුරු අරගල වලටත් අපි එනවා 21 වෙනිදා. ඊයේ කැබිනට් එකේදී අපේ වැටුප් විෂමතාවය නිමා කිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත වෙන්නේ නැත්තම්
නිසා බලධාරීන්ගේ අතේ තමයි ඒක තියෙන්නේ. අපි ඔවුන්ට නිදහස තියලා ආවා. ඔවුන් එය දිනා දෙන්න මදිහත් වෙන්නේ නැත්තම් අපි අරගල කිරීමේ අයිතිය අරගෙන ආවා. ඉතින් ඒ නිසා දැන් ඊයේ කැබිනට් එකේදී පිරිවෙන් ගුරුවරයාට වැටුප් විෂමතාවයෙන් නිමා කරමින් වැඩි වූ වැටුප හිම කෙර දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා තිබෙනවා. එය සාමූහික ජයග්‍රහණයක්. ඒ නිසා අපි සමස්ත පිරිවෙන් පද්ධතියට මෙතෙක් අහිමි කළ තිබුණු ජයග්‍රහණ රාශියක් අපි ක්‍රමානුකූලව දිනා දෙමින් තිබෙනවා. අපෙන් අහනවනේ පිරිවෙන් ගුරු සංඝයෙන් මොකද කළේ කියලා. අන්න ඒ අයට අපි කියනවා අතීතයේ කිව්වහම ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඒගොල්ලොන්ට අපි ඒගොල්ලෝ කියන්න පුළුවන් අපි ඕව දන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ඒ අහන හැමෝටම අපි කියනවා මෙන්න පිරිවෙන් ගුරුවරුන්ට අපි ලබා දීපු ජයග්‍රහණ. නිවාඩුව ලබා දුන්නා. ඒ වගේම අහිමි කරපු පඩිපත අපි ලබා දුන්නා. නිසා කැබිනට් පත්‍රිකා අනුමත වෙලා තිබෙනවා. අපි කියනවා අපි ඕව ගැන පූර්ණ විශ්වාසය තියන්නේ නැහැ. මොකද කැබිනට් පත්‍රිකා අනුමත වෙලා නිලධාරීන්ගේ තියෙන කම්බෑදිල්ල නිසා, කම්මැලිකම නිසා, ඒ වගේම අපිලිවෙල අත්නෝමතිකකම, අසංවිධානාත්මකකම, ඒක මේ ආණ්ඩුවේ පොදු ලක්ෂණයක්නේ. ඉතින් ඒ නිසා එවැනි හේතුන් පෙන්වමින් පෙබරවාරි මාසේ වැටුපට මේක ලබා දෙන්නේ නැත්නම් අරගල කිරීමේ අයිතිය අපි තියාගෙන තියෙන්නේ. ඒක හොඳින් අවධානය කරන්න ඕන. කැබිනට් පත්‍රිකාව අනුමත වුණා. බොහොම ස්තුතියි. අපි සතුටුයි. සියලු දෙනාටම සතුටුයි. සාමූහික අරගලයක් අරගල කරන්න අපි සම්බන්ධ වුණා. අපේ සටන, අපේ ඉල්ලීම. ඒ නිසා ඒක ජයග්‍රහණය කරලා තිබෙනවා. හැබැයි පෙබරවාරි මාසෙට මේ වැටුප් වැඩිවීම ලබා දෙන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට සාධාරණ කාලයක් දෙනවා. අපි 21 වෙනිදා අරගලයකට සියල්ල සූදානම් කරමින් හිටියේ. ලියුම් දාලා, දිනවෙන් කළා. ඒ සියල්ලම සූදානම් කරමින් ඉන්නේ. හැබැයි අපි ආණ්ඩුවට දිනනවා. එහෙමත් අපේ පැත්තෙන් අපි නිහතමානී. මොකද අපි ආණ්ඩුවට ඉඩක් දෙන්න ඕන. මේක ක්‍රියාවට නගන්න. ඒ නිසා අපි ඉඩක් දෙනවා. අපි 21 වෙනිදා අරගලය తాවකාලිකව නතර කරනවා. නතර කළා අපි ආණ්ඩුවට ඉඩක් දෙනවා මේ කැබිනට් පත්‍රිකාවෙන් අනුමත වෙච්ච වැටුප් වැඩිවීම පෙබරවාරි මාසේ පිරිවෙන් ගුරුවරයාට ලබා දෙන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයි. එසේ නොවන්නේ නම් අරගල කිරීමේ අයිතිය අපි සන්තකව තියෙන්නේ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් අපට පෙබරවාරි මාසේ වැටුපට ලැබෙන්නේ නැත්තම් ඉතා ඉක්මනින් අපි ඊට අදාළ කරන විරෝධය අවශ්‍ය වුන් අපිව කැඳවන්නේ පාරට නම් පාරට ගොස් කරන්න අපි සූදානම්. ඒ නිසා අපි පිරිවෙන් ගුරු සියලු දෙනාටම කියනවා සියලු දෙනාම සාවධානව ඉන්න. අපේ පණිවිඩ නිරන්තරයෙන් ලබා ගන්න සජීවී වින්න සංගමය සමග. ඒ නිසා පෙබරවාරි මාසේ පඩිපතේ මේ වැටුප් විෂමතාවය නිමා කරමින් දිනාගත්ත පඩියත් ඒ වැටුප් වැඩිවීමත් හිඟ මුදල් සහිතව සහ රුපියල් 5000 දීමනාවත් කියන මේ සියල්ල අපේ පඩිපතේ සටහන් වෙන්න ඕනකම තිබෙනවා. අපේ වැටුප් ලේඛනයේ සටහන් වෙන්න ඕනකම තියෙනවා. අපේ ගිණුමට බැර වෙන්න ඕනකම තිබෙනවා. එසේ නොවන්නේ නම් කොන්දේසි විරහිතව අරගල කිරීමේ අයිතිය අපි තබාගෙන තිබෙන්නේ. එතකොට අපිට තියෙන්නේ දිනයක් ප්‍රකාශ කරන එක විතරයි. ඒ දිනේට අපි මහා පාරට එනවා වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා කෙසේ වුණත් අපි විධිමත්ව කටයුතු සිද්ධ කරන නිත්‍යානුකූලව කටයුතු සිද්ධ කරන වෘත්තීය සමිතියක්. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කටයුතු කරන්නේ. අපි අත්නොමතික නෙමෙයි කටයුතු කරන්නේ. නිසා අපි මේ මුළු පිරිවෙන් පද්ධතිය ගැනම හිතනවා. අපි නිරන්තරයෙන් අවධාරණය කරනවා. පිරිවෙන් පද්ධතිය කියලා කියන්නේ ගුරුවරයා විතරක් නෙමෙයි. අපට ඊයේ සමහර අය චෝදනා කළා පිරිවෙන් වල ගුරුවරු ගැන විතරද? ඔයගොල්ලෝ හැමතිස්සෙම කියනවා ගුරුවරුන් නිසා තමයි ඔක්කොම පවතින්නේ. අපි කොයියම්ම වෙලාවකවත් එහෙම කියන්නේ නැහැ. ගුරුවරුන් අපි පිරිවෙන් පද්ධතියක් ගැන කතා කරන්නේ. පිරිවෙනේ කුද්ධාධිකාරී හාමුදුරුවන් වහන්සේ මූලිකයා. උන්වහන්සේගේ ආයතනය පිරිවෙනක් බවට පත් කළා. ඒකට ගුරුවරු බඳාගෙන ඒකට ශිෂ්‍යෝ ගොඩනගාගෙන පවත්වාගෙන යන්නේ නැත්නම් පිරිවෙන් ආයතන පවත්වන්න බෑ. ඒ නිසා පිරිවෙන කුද්ධාධිකාරී හාමුදුරුවෝ, පරණාධිපති හාමුදුරුවෝ, ඒ වගේම ගුරුවරු, ඒ වගේම ශිෂ්‍යෝ මේ සියල්ලම මෙහෙම වුණාට මේක පරිපාලනය වෙන්නට ඕනකම තියෙනවා. ආණ්ඩුවේ සහාය ඕනකම තියෙනවා. ඒ නිසා ඒකට අදාළ කරන සමස්ත බලධාරීන් හැටියට අමිතිගෙන අදාළ විෂය බහර ඇමතිවරයා, අදාළ ලේකම්වරයා, පිරිවෙන් අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේ, නියෝජ්‍ය අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේලා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ආදී මේ සමස්ත පද්ධතිය කියන්නේ පිරිවෙන් පද්ධතිය. නිසා මේ සමස්ත පද්ධතියම ආරක්ෂා කර ගැනීම තමයි අපේ අරමුණ. ඒ නිසා පිරිවෙන් පද්ධතිය පිළිබඳ අපට ඊටාම හොඳ දැක්මක් තියෙනවා. අපට ඊටාම හොඳ දැක්මක් තිබෙනවා. ඒ නිසා අපි දැක්මක් නැතුව සටන් කරන්න විතරක්
උද්ඝෝෂණ කරන්න විතරක් හදපු සංවිධානයක් නෙමෙයි. නිසා පිරිවෙන් අධ්‍යාපනයේ බිඳ වැටීම පිළිබඳ අපිට විශාල කම්පනයක් තියෙනවා. ඒ ගොඩනගා ගැනීම සඳහා වන අපට අපේක්ෂාවක් තියෙනවා. ඒ නිසා මේ පද්ධතිය විනාශ කිරීම සඳහා කටයුතු කරන අය පිළිබඳව අපට තියෙනවා ඊටාම බරපතල ගැටලුවක්. ඉතින් ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් ඒ වෙනුවෙන් හඬ නගන්නේ. ඒ හඬ බොහොම ප්‍රබල වෙන්න පුළුවන්. කෙනෙකුට හිත දෙදෙන්නත් පුළුවන්. ඒකට කරන්න දෙයක් නෑ. අපි හොඳ දෙයක් වෙනුවෙන් තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා අපි නිවාඩුව ලබා ගත්තා. අරගල කළා අපට අහිමි කරපු නිවාඩුව. අත වශයෙන් අපි මේ බලධාරීන්ට කියන්න ඕනකම තිබෙනවා. ඔබලා මේ සිද්ධ කරගෙන යන අඛණ්ඩ දුර්වල ක්‍රමවේදය විසින් මේ පද්ධතිය අවුල් සහගත කරලා තිබෙන්නේ. මේක ඊටාම කරුණාවෙන් අපි සඳහන් කරන්නේ. ඒ නිසා අපිට ඕගොල්ලොත් එක්ක ලොකු රණ්ඩුවක් නැහැ. හැබැයි මේක තේරුම් ගන්න ඕනකම තියෙනවා. වෛරය, එහෙම නැත්නම් පලි ගැනීම, අන්මත ඉවසන්නට නොහැකි වීම ආදී කාරණා මත කටයුතු කරන්න ගියොත් එහෙම ගොඩක් අවුල් වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම අපි අභ්‍යාස කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මේ නිවාඩුව පිළිබඳ චක්‍රලේඛන මොනතරම් දුර්වලද මේකෙන් පෙන්වන්නේ තමන්ගේ දුර්වලකම. අපට දෙවෙනිදා අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන් හාමුදුරන් වහන්සේ එවනවා චක්‍රලේඛනයක්. එතකොට ඒක 6 වෙනිදා රාත්‍රී කාලය වෙනකොට ආපහු වෙනස් වෙනවා. ඒ අතරමැද ටෙක්ස්ට් මැසේජ් මගින් නියෝජ්‍ය අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේලා නැවත චක්‍රලේඛන එවනවා. ඉතින් මෙන්න මෙහෙම චක්‍රලේඛන ගණනාවක්. දැන් ඊයේ 2022 පෙබරවාරි 7 වෙනිදා එළි වෙනකොට එදා දවස තුල චක්‍රලේඛන දෙකක් නිකුත් වෙනවා නිවාඩුව සම්බන්ධව. ඉතින් මේවා ඊටාම දුර්වලකම්. මේව විසින් තමයි මේ ශේෂ්ත්‍රය අවුල් සහගත කරන්නේ. දැන් අපිට කියනවා ගුරුවරු ආවේගශීලී වෙලා ගුරුවරු හික්මීම අහිමි කරගෙන. ඉතින් ආවේගශීලී වෙන්නේ හික්මීම අහිමි කරගන්නේ එවැනි දෙයකට හේතු වන පරිසරයක් නිර්මාණය කළාට පස්සේනේ. මේ ගුරුවරු 2006න් පස්සේ කිසිම ගුරුවරයෙක් පාරට බැස්සේ නැහැ. ඒ නිසා අපි අකමැතියි අපේ පිරිවෙන් ශේෂ්ත්‍රයේ ගුරුවරු පාරට ගේන්න. ඉල්ලීම් දියව් කියලා කෑ ගහන්න අපි අකමැතියි. කැමැත්තෙන් නෙමෙයි. හැබැයි ඒ තත්ත්වයට පත් කළාට පස්සේ වෙන කරන්න දෙයක් නැත්තම් අපිට ඒ දේ සිද්ධ කරන්න වෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ දහම් පාසල් පිරිවෙන් භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමහර දෙනෙක්ගේ ක්‍රියාපටිපාටියේ තියෙන දුර්වලකම ඉතා බරපතල ලෙස පිරිවෙන් පද්ධතියේ හෙට දවසට බලපාලා තිබෙනවා. ඒ වගේම මේ පිරිවෙන් ගුරුවරයා මේ විදියට ආවේගශීලී වෙන්න හරි මේ විදියට කලබලකාරී වෙන්න හරි නොසන්සුන් වෙන්න හරි හේතු වෙලා තියෙන්නේ ඔවුන්ගේ ප්‍රකාශන සහ ක්‍රියාකලාපයන්. ඉතින් ඒ නිසා අර අපට චෝදනා කරන අයට අපි කියනවා ඔබලා හිතන් ඉන්නේ පරිපාලනයයි විතරක් හිටියෙම ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂක ආදී පිරිස විතරක් හිටියෙම ඇති පිරිවෙන් පද්ධතිය වැඩ කරන්න කියලා. එහෙම බෑ. නිසා අපි දෙගොල්ල අතර අපි හැම දෙනා අතර ඊටාම සෝදරශීලී සම්බන්ධයක් තියෙන ඕනකම තියෙනවා. අපේ සියලුම සමාජිකයන්ට සහ සමාජික නොවන එහෙත් 7400ක් වන ගුරුවරුන්ට අපි ඊටාම උමනාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ ඊටාම හොඳ සංයමශීලීව මේ කාර්යයේදී කටයුතු කරන්න. අපි දැකලා තියෙන සමහර අය ටිකක් සංයමශීලී නොවන ආකාරයට කටයුතු කරන එහෙම කරන්නට එපා. අපිට වගකීමක් තිබෙනවා. නිසා කෘත්‍ය අධිකාරිය හඳුරන වහන්සේ සමග ගුරුවරයා ભેද කිරීම සඳහා නිලධාරීන් සිතාමතා සැලසුම් සහගතවර ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා සුද්ධගේ නීතිය බෙදාවෙන් කිරීමේ ක්‍රමය ඔවුන් අනුගමනය කරනවා. ඒකට අහු වෙන්න එපා. කෘත්‍ය අධිකාරිය හඳුරන වහන්සේලාගේ වැඩි දෙනෙක් පරණාධිපති හඳුරන වහන්සේලාගේ වැඩි දෙනෙක් මේ කාර්යයන්ට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් කීප දෙනෙක් ඔවුන් පොළඹවාගෙන තිබෙන ඔවුන්ගේ මතයට. ඒ නිසා කෙසේවත් කෘත්‍ය අධිකාරිය හඳුරන වහන්සේත් එක්ක අපිට ගැටුමක් නැහැ. අධ්‍යාපන බලධාරීන් උත්සාහ ගන්නවා කෘත්‍ය අධිකාරිගේ බලය පැහැර ගැනීම සඳහා පිරිවෙන් ගුරු සංගමය සැලසුම් කරනවා කියලා. නෑ අපි කවදාවත් එහෙම කළා නෑ. එහෙම කරන්න ඕනත් නෑ. උන්වහන්සේගේ ආයතනයේ උන්වහන්සේට නිසි ගෞරවය දීලා උන්වහන්සේට තව පහසුකම් සලසලා දීලා මේ පද්ධතිය පවත්වාගෙන යන්න ඕනකම තියෙනවා. ඉතින් ඒ නිසා කෘත්‍යාධිකාරී හාමුදුරන් වහන්සේ එක්ක ඊටාම සුවදශීලීව ගොස් කතා බහ කරමින් අපේ කටයුතු කාරණා පිරිවෙන පවත්වාගෙන යාම පොඩි හාමුදුරන් වහන්සේලාට ශිෂ්‍ය දරුවන්ට අධ්‍යාපන කටයුතු ලබා දීම සුබ සාධන කටයුතු සම්බන්ධ ඊටාම සුවදශීලී සම්බන්ධයක් පවත්වාගෙන යන්න ඕනකම තියෙනවා. පරිණාධිපති හාමුදුරන් වහන්සේ සමග ඊටාම සුහදශීලී සම්බන්ධයක් පවත්වාගෙන යන්න ඕනකම තිබෙනවා. අධ්‍යාපන අධ්‍යක්ෂක සහකාර අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂක ආදී හාමුදුරන් වහන්සේලා තමන්ගේ ආයතන වලට බාරව ඉනවා. රාජකාරී කටයුතු වලට උන්වහන්සේලාට නිසි ගෞරවනීය ප්‍රතිචාර දක්වන්න. අපි අරගල කිරීමේදී සංවිධානයක් හැටියට වගකීම් සහගතව තමයි අපි විවේචනයක් කරනවා නම් කෙනෙකුට විවේචනයක් කරන්න. ඒකට හේතු සාධක තියෙනවා. ඒ අයිතිය අපට තියෙනවා. ඒ නිසා ගුරුවරු අපි අරගල කරනකොට සටන්කාමී වගේම අනිකුත් සාමාන්‍ය අවස්ථාවේදී සාමාන්‍ය
අපට තියෙන හික්මීම නිහතමානීත්වය සහිතව අපි කටයුතු කරමු. අන්‍යෝන්‍ය ගරුත්වය අපි ආරක්ෂා කරමු. ඒ නිසා මේ ශාසනික ක්‍රමවේදයන් අපි ඒ ලෙස ආරක්ෂා කරගනිමු. නිසා ඒක ඊටාම හොඳින් අවධානය ගන්න කියලා අපේ සමස්ත සමාජිකයන්ට සහ සමාජික නොවන 7400ක් ගිහි පැවිදි පිරිවෙන් ගුරුවරුන්ගෙන් අපි ඊටාම ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අවධාරණය කරන්න ඕනකම තියෙනවා අපි නිවාඩු ලබා ගත්තේ අපට නිවාඩු ලබා ගැනීමේ හුදු විනෝදාංශයක් නිසා නෙමෙයි. පිරිවෙන් ගුරුවරයාට තියෙන අභිමානය, ගෞරවණීයකම ආරක්ෂා කර දීම සඳහා නිවාඩුව ලබා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ නිසා අපට මේ නිවාඩුව අත්‍යවශ්‍යයෙන් ගන්න ඕනකම තිබුණා. අද කලාප කාර්යාලයට ගියාම ආසන්නම උදාහරණේ වැඩි කරපු රුපියල් 5000 පිළිබඳ කතා කරන්න ගියාම කියන්නේ පාසල් ගුරුවරුන්ට හදලා ඔයාලට හදන්නම් ඊට පස්සේ කියලා. ඇයි ඔවුන් එහෙම කියන්නේ? අපි කියන්නේ එහෙම නෙමෙයි. ගුරුවරු කවුරුත්. ඒ නිසා ඒ කෙරෙහි ප්‍රමුඛතාවය දීලා කාටත් ප්‍රමුඛතාවය දීලා පාසල් ගුරුවරුන්ට හදලා අපට හදනවා කියන්නේ ඇයි? හැබැයි අපට හදලා පාසල් ගුරුවරුන්ට හදලා කියලාත් නෙමෙයි අපි මේ කියන්නේ. ගුරුවරු කවුරුත් සමානයි. ඒ නිසා සමානව එක ක්‍රියාවට නගන්න. ඒ තියෙන දෙවනි පන්තියේ මානසිකත්වය ඉවත් කිරීම සඳහා කටයුතු කරන්න ඕනකම තියෙනවා. අන්න එවැනි මේ දෙවනි පන්තියේ මානසිකත්වයට ඇදවට්ටලා තියෙන මේ පිරිවෙන් ගුරුවරයා පිළිබඳ තියෙන තක්සේරුව නැති කරලා පිරිවෙන් ගුරුවරයාට හිමි අභිමානය ඇති කර දීම සඳහා තමයි අපි නිවාඩුව අපට අවශ්‍යයි කියලා අරගල කළේ. ඉතින් ඒ නිසා අපි නිවාඩුව ලබා ගත්තා. එනමුත් මාර්තු මාසයේ අවසාන වෙනකොට පිරිවෙන් අවසාන විභාග පටන් ගන්නවා. ඒ නිසා පිරිවෙන් අවසාන ශිෂ්‍යයන්ට නිවාඩු කාලය තුල ඔබට හැකි උපරිමයෙන් පිරිවෙන්ට ගොස් හෝ ඔන්ලයින් ක්‍රමයට හෝ ඔවුන්ට අවශ්‍ය කරන පාඩම් කටයුතු නිමා කිරීම සඳහා පෞද්ගලික වගකීමක් අපි හැමදෙනාම ගනිමු. මොකද මේ පොඩි දරුවෝ අපේ මේ පොඩි හාමුදුරන් වහන්සේලා අපේ ශාසනයේ ඉදිරියේ පැවැත්ම ආරක්ෂා කරන පොඩි හාමුදුරන් වහන්සේලා. ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය පෝෂණය කළ දීලා මොකද ඔවුන් මේ කොවිඩ් අනතුරු නිසා අධ්‍යාපනය බිඳ වැටලා තියෙන්නේ. නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කළ දීලා අතපසු වෙච්ච පාඩම් නැවත කරලා පුනරීක්ෂණ කටයුතු සිද්ධ කළා. ඔවුන් විභාගයට සූදානම් කිරීමේ වගකීම අපි සෑම දෙනාම පෞද්ගලිකව අපේ වගකීමක් ලෙස ගනිමු. ඒ නිසා නිවාඩු කාලය තුල ගිහිල්ලා එයා හම් වෙලා කතා කරලා පන්ති කළ හැකියට පන්ති කළා. ඒ ආදී ලෙස බණාධිපති හාමුදුරන් වහන්සේ සහ කුට්ටි අධිකාරීන් හාමුදුරන් වහන්සේ සමග කතා කරමින් ඊට තමන්ට ගැලපෙන සුදුසු තමන්ගේ ආයතනයට සුදුසු ක්‍රමවේදයක් සකස් කරගෙන ඒ වගකීම අපි ඉෂ්ට කරමු. ඒකට අපිට කවුරුවත් අන කරන්න ඕන නැහැ. ඒක අපේ කාර්යය, අපේ වගකීම ඒක. අපි වැටුප් ගන්න, අපි සේවය කරන්නේ පොඩි හාමුදුරන් වහන්සේලා නිසා. ඉතින් ඒ වගකීම අපි ඊටාම හොඳින් ආසාවෙන් පවරා ගනිමු. ඒ කාර්යය අපි සිද්ධ කරමු. එතකොට බලධාරීන්ට අපට ඇඟිලි දික් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ඉල්ලීම් දිනා ගැනීම සඳහා විතරක් නෙමෙයි, පිරිවෙන් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය සඳහාද අපි අප වෙලා කටයුතු කරමු. ඒක අපේ වගකීම, අපේ යුතුයකම. ඉතින් ඒ නිසා ඒ කාර්යය ඊටාම හොඳින් සිද්ධ කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේක ඊටාම හොඳින් මේ පණිවිඩය හැමෝම තේරුම් ගන්න. ඒකෙන් අපි කියන්නේ නැහැ මොන ලෙසකවත් අර ලබා දීපු නිවාඩුව අහෝසි කළා කෘත්‍තිකාධිකාරී හාමුදුරන් වහන්සේලා නැවත මේ ගුරුවරු කැඳවලා පිරිවෙන් පවත්වාගෙන යන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙම මේ චක්‍රලේඛනේ නිකුත් කරපු අන උල්ලංඝනය කරන්න එපා කිසිවෙක්. හැබැයි සුහදශීලීව, මිත්‍රශීලීව, කාරුණිකව ඒ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාව අපි කාටත් තියෙනවා. ඒ නිසා එය ඊටාම හොඳින් ක්‍රියාවට නගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. යම් කාලයක් අද අරගත්තේ අපි ලොකු අරගලයක් සිද්ධ කළා. අපි ජයග්‍රහණ ගොඩක් ලබලා තිබෙනවා. ඒ නිසා අපි නිවාඩුව ලබා ගත්තා. අද වෙනකොට කැබිනට් පත්‍රිකාවේ කැබිනට් එකේ අනුමත වෙලා තිබෙනවා. එයත් අතපසු කිරීම සඳහා සමහර යෝජනා කරලා තියෙනවා. කමිටු හැම දිනාටම බොහොම ස්තුතියි. හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යාළුවනේ ලංකාපේ TV YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.